Good evening, Lamai. I won. Right. ඇහෙනවනේ සවුන්ඩ් එක මං කියන එක ඇහෙනවද? හරි. අද ළමයි අපි උත්සාහය තමයි ඉල්ලුම් නම්‍යතාවය සැපීම නම්‍යතාවය කරන්න. හැබැයි මට හිතන විදියට අනුව මේ තියෙන පැය දෙකේ සැපීම හා සැපීම නම්‍යතාවය කරන්න තරම් වෙලාවක් නැති වෙයි අපිට. එහෙම වුණොත් අපි බලමු එතන යන මොකද කරන්න කියන එක. අද දවසේ ඇතුළත අපි 7 ඉඳන් 9 වෙනකම් අපිට පැය දෙකක් තියෙනවානේ. ඒ පැය දෙක ඇතුළත ළමයි අනිවාර්යයෙන්ම ඉල්ලුම කරනවා. ඉල්ලුම් නම්‍යතාවය කරනවා. අපි සැපීම නම්‍යතාවය කරන්න වෙලාව තියෙනවද කියන එක ඒ වෙලාවට බලමු. හරිද? අද තියෙනවා chart 1 2 3ක් තියෙනවා. ඉල්ලුමට 1යි ඉල්ලුම් නම්‍යතාවයට 2යි chart 3ක් තියෙනවා. අපිට ඒ තුන කරන්න මම හිතන්නේ පැය දෙකකට ආසන්න කාලයක් යයි. හරිද? ඒක එක අනිත් එක අදම chart class එකට ආව ළමයි ඉන්නවද ඉස්සලාම? අද තමයි first day. පරණයි දන්නවා දැන් යන සිද්ධිය. first day ආ ඉන්නවද? ඒගොල්ලෝ ඉන්නවා. ඒගොල්ලෝ අහගන්න හැම chart එකක්ම වගේ යන්නේ ළමයි landscape side එකට. ඒ කියන්නේ ඔයා පොතක නම් ඉන්නේ ඔයා පොතක් නම් කොලයක් නම් පාවිච්චි කරන්නේ මෙන්න මේ පැත්තට තමයි chart එක එන්නේ. මේ අතර නෙමෙයි මේ අතර. අපි ගහන chart මේ අතර තමයි මෙන්න මෙහෙම ඔන්න මෙහෙම පල්ලෙහාට තමයි අපි chart එක ගහගෙන යන්නේ. හරිද? chart එකක් ඇතුලේ 100% පාඩම ආවරණය වෙනවා කියලා වගකීමක් ගන්නෙ නැහැ. ඒක ඇතුලේ 90ක් 95ක් විතර කරුණු කාරණා අඩංගු වෙනවා. ඒ කියනවා chart එක විතරක් පාඩම් කරලා විභාගයක් 100%ක් ගන්න පුළුවන් මට්ටමක් නැහැ. මේක මම වාට කරන පොඩි උදව්වක්. ඒතර අපි තීරි පන්තිවල ඉල්ලුම් නම්‍යතාවය කරා. 2021 රිවිෂන් පන්තිවල ඉල්ලුම් නම්‍යතාවය කරා. ඒවෙන් අපි දැන් පේපර්ස් කරන්න පටන් අරගෙන තියෙනවා. ඊළඟට මේක නිකන් ෂෝට් නෝට් එකක් හා සමානයි. හරිද? ෂෝට් නෝට් කියන එක කරන එක විදිහක් තමයි chart class කියලා කියන්නේ. ඒතර අපේ හැම chart එකක්ම යන්නේ මේ පැත්තට. හරිද? පරණය දන්නවා. මේ අපේ කීවෙනි chart class එකද? මේ අපේ කීවෙනි එකද? තුන්වෙනි එක. පළවෙනි එකේ අපි කරේ ආර්ථික පද්ධතිය. දෙවෙනි එකේ අපි කළේ නිෂ්පාදනය කියා මායිම. තුන්වෙනි එකේ මේක තමයි ඉල්ලුම් නම්‍යතාවයේ වේලාවක් තිබ්බොත් අපි සැපීම නම්‍යතාවයත් කරමු. ඊළඟට තව chart class එකක් ඉස්සරහා දවසකදී ළඟකදී එන එකක් නෑ ළමයි. මොකද අපි රිවිෂන් පන්තියේ මේ දවස්වල යන්නේ වෙළඳපොළ සමතුලිතයට රාජ්‍ය මැදිහත් වීමනේ. බදු සහනාධාරනේ. ඒතර බදු සහනාධාර කරද්දී ගොඩක් වෙලාවට ඒකට chart class එකක් අවශ්‍ය වෙන්නේ නෑ. ආයේ chart class එකක් යන්න ඕනේ පිරිවැය පාඩමට. නිෂ්පාදන පිරිවැය, වෙළඳපොළ විහුව ඒ වගේ. මේ අපි ඒ නිසා බලමු තියෙන දවස මම දැනුම් දෙන්න. සමහර ළමයි අහනවා පොඩ්ඩක් දැන් මේ ඉරිද කළාට පස්සේ ලබන ඉරිද නැද්ද කියලා අහනවා. එහෙම එකක් නැහැ. තියෙන දවසට මම පොඩි පෝස්ට් එකක් හදලා ඔයාලට දාන්නම් මෙදාට තමයි තියෙන්නේ කියලා. එදාට අපි ඒක කරමු. හැබැයි ලබන ඉරිද කරන්න වෙනවා අද සැපීම අපිට කරගන්න බැරි වුණොත්. හරිද? right. මම ඉස්සල්ලාම ඔයාලට chart එකක් ගහලා දෙන්න ළමයි ඉල්ලුමට. අද ආපු අය අහගන්න අනිත් අය. අදාළ දෙන්න ආපු අය. මේක පන්තියක් නෙමෙයි. මම උගන්වනවා නෙමෙයි. උගන්වලා ඉවරයි. හරිද? උගන්නපු දේ chart එකකට දාන එක විතරයි මෙතන වෙන්නේ. ඒ නිසා ලොකු පැහැදිලි කිරීම වෙන්නේ නැහැ මෙතන. හරි? මෙතන අපි කරන්නේ මාස ගාණක් ඉගෙන ගත්ත පාඩම මේ විනාඩි 40න් chart එකකට දාන්නේ. ඒතර මෙතන ලොකු පැහැදිලි කිරීම වලට අපි යන්නේ නැහැ. අර ඉගෙන ගත්ත එක නිකන් chart එකකට දාගන්න එක විතරයි කරන්නේ. හරි. මම ලියන ගමන් කියනවා මොකද බෝඩ් එක අපැහැදිලි වෙන්න පුළුවන්. මගේ අකුරු කියව ගන්න බැරි වෙන්න පුළුවන්. අකුරු පොඩි වෙන්න පුළුවන්. ඒ නිසා මම chart එක දාන ගමන් කියනවා අහගෙන ඉඳලා ඔයා chart එක දාගන්න. අනිත් එක chart එක දාද්දී කැමති නම් කටුවට දාගන්න. පස්සේ පන්ති ඉවර වෙලා ලස්සන කොලයක පාට පෑන් ටිකක් දාගෙන ලස්සනට දාගන්න. කැමති නම් එකපාරම දාගන්න පුළුවන්. දැන් මට නම් පෞද්ගලිකව එහෙම බෑ. මොකද මගේ chart එක දාගත්තොත් ටිකක් කැතට එන්නේ. මගේ අකුරුත් ටිකක් කැතයි. ඒ නිසා මේ කැමති නම් වෙනම කටුවට දාලා පස්සේ ආපහු දවසක අඳින්න. හැබැයි අදම අඳින්න. ඒක තමයි මේක වැඩි සාර්ථක. right. පටන් ගමු අපි. උඩින්ම ලියන ළමයි ඉල්ලුම කියලා.
දැන් මේ අතර ගන්න තියෙනවා මේ අතර ගන්න උඩින්ම ගන්න ඉල්ලුම කියලා. ඉල්ලුම ඕන ඩිමාන්ඩ් කියලා ගන්න. ඩිමාන්ඩ් ඉල්ලුම. right මෙතන පොඩ්ඩක් ටයිට් ගතියට යන්නේ පොඩ්ඩක් කරුණු කාරණා වැඩි. ඒ නිසා පොඩ්ඩක් ඉඩ ඇතුව අපි කරමු පරිස්සමෙන්. right මෙන්න මේ කෙරවලටම ගන්න ළමයි. මේ කෙරවලටම ගන්න ඊතලය. එතන අපි දානවා ඉල්ලුම යනු. ඉල්ලුම යනු. පොඩි තරුවක් දාලා අපි ලියන්නේ ළමයි. පොඩි තරුවක් දාලා ලියන්නේ සාමාන්‍යයෙන් ඡේදයක් වගේ ලියද්දී පරණ අය දන්නවා. පොඩි තරුවක් වගේ දාලා අපි කමු. වෙළඳපළේ පවතින විවිධ මිල ගණන් යටතේ වෙළඳපළේ පවතින විවිධ මිල ගණන් යටතේ පාරිභෝගිකයන් මිලදී ගැනීමට සූදානම් විවිධ ප්‍රමාණයන් වේ. වෙළඳපළේ පවතින විවිධ මිල ගණන් යටතේ පාරිභෝගිකයන් මිලදී ගැනීමට සූදානම් විවිධ ප්‍රමාණයන් වේ. හරි. පල්ලයට පොඩි ඊතලයක් දාගන්න පොඩි එකක්. කොන්දේසි තුනකට බෙදාගමු අපි. සාමාන්‍යයෙන් මේ සීමාවෙම ඉන්න මේ මෙහෙට ගියේ නෑ දැක්කන් මෙහෙ තව වැඩ හුඟක් තියෙනවා. මේ පටියක් වගේ පල්ලයට යන්නේ මේ සීමාවෙ ඉන්න. තුනට බෙදා ගන්න. උවමනාව ක්‍රය ශක්තිය සූදානම්. උවමනාව ක්‍රය ශක්තිය සූදානම්. දැන් මේ පන්ති අහන්න එපා ක්‍රය ශක්තිය කියන්නේ මොකක්ද කියලා. හරිනේ? කොන්දේසි 3යි උවමනාව ක්‍රය ශක්තිය සූදානම්. හරි? සංගලවාරණක් දාගන්න. මේ තුනටම අපි කියන්නේ ළමයි සඵල ඉල්ලුමක් කියලා. මේ තුනම આવොත් අපි කියන්නේ සඵල ඉල්ලුමක් කියලා. මේ තුනටම අපි කියන්නේ සඵල ඉල්ලුම කියලා. මේ තුනම આવොත් ඒකට අපි කියන්නේ සඵල ඉල්ලුම. පල්ලයට පොඩි ඊතලයක් දාලා ලියන්න. ඉල්ලුම් තීරක ඔයා ලස්සනට දාගන්න. හරි? ඉඩ මදි වුණොත් එහෙන් මෙහෙන් ඊතල දාලා දාගන්න. පස්සේ ලස්සනට chart එකක් දාගමු. ගෙදරදී එක වෙනම එකකට දාගන්න. right. බෝඩ් එක පේනවද ඔයාට? මම මේ ලයිටින් පොඩ්ඩක් අඩු කළා. බෝඩ් එක වැඩි සුදු වුණොත් ඔයාලට පේන්නේ නැති නිසා. බෝඩ් එක පේනව නේද? ලයිටින් චුට්ටක් වැඩි කරන්න පුළුවන් අවශ්‍ය නම් ඕනේ නේ. හරි. මේ තුනටම සංගලවරණක් දාලා ලියන සඵල ඉල්ලුම එතනින් පල්ලයට ගාලා ගන්න ඉල්ලුම් තීරක. ඔයා දැම්මට කියන්නේ මෙන්න මෙතනින් පහළ සාමාන්‍යයෙන් ඔයාට දැන් තියෙනවද රූල් 6ක් 7ක් විතර ඒවා ලියන්න ඉඩ තියෙනවද මෙතනින් පල්ලයට? තියෙනවනේ මගේ බෝඩ් එකේ ඉඩ නැහැ. ඔයාට මං හිතන්නේ මෙතනින් පල්ලයට ඇති වෙන්න ඉඩ තියෙනවා. right? ඉල්ලුම් තීරක කියලා ලියුවානේ. දැන් පාලිය අපි ලියමු.
1 2 3 දාලා 1 1 ඉල්ලුම් තීරක 1 සලකා බලන භාණ්ඩයේ මිල සලකා බලන භාණ්ඩයේ මිල සාමාන්‍ය මේ දිගට පල්ලෙහාට යනවා මිසක් මෙහෙට යන්න එපා. සාමාන්‍ය මේ පැත්තට වැඩි යන්න එපා. සලකා බලන භාණ්ඩයේ මිල වරහන් ඇතුලේ px දෙක සම්බන්ධිත භාණ්ඩවල මිල වරහන් ඇතුලේ pn සම්බන්ධිත භාණ්ඩවල මිල වරහන් ඇතුලේ pn සමහරව ගන්න හැමෝම දන්නවා මේක නිකන් chart එක right 3 මට ඉඳ නෑ වලියාගෙන යන 3 පාරිභෝගික ආදායම වරහන් ඇතුලේ y පාරිභෝගික ආදායම වරහන් ඇතුලේ y හරි පාරිභෝගික රුචිය 4 පාරිභෝගික රුචිය වරහන් ඇතුලේ t පාරිභෝගික රුචිය වරහන් ඇතුලේ t ගැනුම්කරුවන් සංඛ්‍යාව එතන පල්ලෙට යන්නේ වරහන් ඇතුලේ n අනාගත අපේක්ෂා ex අන්තිමට වෙනස් සාධක o වෙනස් සාධක හරිද right ඒ පැත්ත ඉවරයි මේ පාටි ඉවරයි නේද මෙතනින් පල්ලෙහාට ගන්න තමයි ඉල්ලුම් නීතිය කියමු ඉල්ලුම් නීතිය මේ වගේ තව එකක් එනවා හරිද මේ වගේ තව එකක් එනවා මෙන්න මේ කෙරවලට තව එකක් එනවා එතනින් ඉවරයි එතනට එන්නේ ළමයි ඉල්ලුම කෙරවලටම දාගන්න පුළුවන් තරම් කෙරවලටම දාගන්න ඉල්ලුම හා ඉල්ලුම් ප්‍රමාණය එතන ඉවරයි ඉල්ලුම් කෙරවලට දාගන්න ඉල්ලුම හා ඉල්ලුම් ප්‍රමාණය කියලා ඒ කෙරවලටම දාන්න ඉල්ලුම හා ඉල්ලුම් ප්‍රමාණය හරිද right අපි ඉන්නේ මෙතන ඉල්ලුම් නීති තරුවක් දාලා ලියනවා මේ පාට පෑන් පාවිච්චි කරලා ලස්සනට ගහගන්න ඔයා පස්සේ අඳින කෙනෙක් නම් කමක් නැහැ පස්සේ ඒක අඳින්දි ලස්සනට දාගන්න තොරදාන්න ලියමු සලකා බලන භාණ්ඩයේ මිල හා ඉල්ලුම් ප්‍රමාණය සලකා බලන භාණ්ඩයේ මිල සහ ඉල්ලුම් ප්‍රමාණය
සලකා බල භාණ්ඩයේ මිල සහ ඉල්ලුම් ප්‍රමාණය අතර පවතින ප්‍රතිලෝම සම්බන්ධතාවය වේ. ප්‍රතිලෝම සම්බන්ධතාවය වේ. පල්ලෙහාට දාගන්න හේතු මම ඊට වඩා හේතු කීයක් තියෙනවද? හේතු දෙකයි දන්නවද? හේතු දෙකයි. ආදේශන ප්‍රතිවිපාකය මේ පැත්තේ ආදායම් ප්‍රතිවිපාකය ආදේශන ප්‍රතිවිපාකය ආදායම් ප්‍රතිවිපාකය right ආදේශන ප්‍රතිවිපාකයේ මම පොඩ්ඩක් ලියන ගමන් නිකන් අහන්නම් පොඩ්ඩක් ඔයාලට මේක මතකද වගේ අදහසක් පොඩ්ඩක් ගන්න ඕන නිසා දැන් මේක ලියද්දි තේරෙන්නේ නැත බෑව අපි ගමු px වැඩි වෙනවා සලකා බලන භාණ්ඩයේ මිල වැඩි වෙනවා ඒ කියන්නේ සාපේක්ෂ මිල මොකද දැන් සලකා බලන භාණ්ඩයේ මිල වැඩි වුණා කියන්නේ අනිකුත් භාණ්ඩවලට සාපේක්ෂව මේ භාණ්ඩයේ මිල මොකද දැන් වැඩි මොන හොඳයි වැඩි හරි දැන් ආදේශන භාණ්ඩය ගන්න එක වාසීද අවාසීද තීරු තුරකී වගේ ලියවනම් හොඳයි ආදේශන භාණ්ඩය ගන්න එක මිල වැඩි වෙච්ච භාණ්ඩයේ මිල වැඩි නම් දැන් ආදේශන භාණ්ඩය ගන්න එක මොකද වාසී ආදේශන භාණ්ඩය ගන්න එක වාසී ඒ නිසා ඉතින් මේ මිල වැඩි වුණ භාණ්ඩය ගන්න එක ඔයා මොකද කරන්නේ මිල වැඩි වුණ භාණ්ඩය ගන්න එක අඩු කරනවා QD අඩු කරනවා හරි දැන් මේක chart එකක් නිසා මේකේ මිල අඩු වෙන එක ලියන්න ඕනේද මේක chart එකක් නේ මිල වැඩි වෙන සිද්ධිය දන්නවා නම් ඔයා මිල අඩු වෙන සිද්ධිය ලියන්න එපා හරිද විභාගෙද ලියන්න දැන් ලියන්න ඕනේ ඔන්න ආදේශන ප්‍රතිවිපාකය අපි දාගමු ආදායම් ප්‍රතිවිපාකය ආදායම් ප්‍රතිවිපාකය මිල වැඩි වෙනවා px වැඩි ළමයි මිල වැඩි වුණොත් ක්‍රය ශක්තිය මොකද වෙන්නේ අඩු වෙනවා ක්‍රය ශක්තියට අපි කියන්නේ මූල්‍ය ආදායමද මූර්ත ආදායමද ක්‍රය ශක්තියට අපි කියන්නේ මූර්ත ආදායම very good මූර්ත ආදායම අඩු වෙනවා එහෙනම් ඉල්ලුම් ප්‍රමාණය මොකද වෙන්නේ මිල වැඩි වෙනවා ක්‍රය ශක්තිය අඩු වෙනවා එහෙනම් ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙලා එතකොට මිල අඩු වුණොත් ඒකේ සිද්ධිය වාට වෙනම ගන්න හරි ඔන්න ඉල්ලුම් නීතියට බලපාන හේතු දෙක දාගන්න පරිස්සම හරිද දැන් ඔයාලට පල්ලේ ඉඳ තියෙන ඕන තරම් මෙන්න මේ පේලියටම දාගන්න මේව සංගලවනවා මෙතන ඉඳන් මෙතනටම දාගන්න සංගලවනවා right දාලා යටි ලියන්න ළමයි නිරූපණය කරන ක්‍රම නිරූපණය කරන ක්‍රම right දැන් නිරූපණය කරන ක්‍රම තුනකට බෙදා ගන්න මේ
නිරූපණය කරන ක්‍රම මේ තුනකට බෙදාගන්න. හරි දැන් මට ඉඩ නැහැනේ මම ආයෙ උඩට යනවා. මට පොඩ්ඩක් කියන්න ඔයාට සාමාන්‍යයෙන් මෙතනින් පල්ලෙහා රූල් 5ක 6ක ඉඩක් තියනවද? ඉතින් පල්ලෙහා රූල් 5ක 6ක ඉඩක් තියනවද? මම එනම් කරන්නේ ළමයි මේ උඩ ටික මකනවා. හරිද? උඩ ටික මකනවා. මම මේ ඡේදෙත් මකලා දාන්න නේ ඕනේ. දැන් තුනක් ඇවිල්ලා තියෙන ළමයි නිරූපණය කරන ක්‍රම තුනක් ඔයාලට ඇවිල්ලා තියෙන්නේ. එතන පළවෙනි එක ලියන්න ලේඛනය ප්‍රස්ථාරය සමීකරණය ලේඛනය ප්‍රස්ථාරය සමීකරණය right තමයි ලේඛනය අපි දාගමු පොඩියට chart එකක්නේ පොඩියට අපි ලේඛනයක් දාගමු P QD බිංදුව 10 20 500 400 300 ඔන්න ලේඛනය මෙතනින් පල්ලෙහාට මුකුත් නැහැ ඔව් මෙතනින් පල්ලෙහාට මුකුත් නැහැ මෙතනින් ඉවරයි ඉඩතෝ කරගන්න ඒ නිසා හරි right පොඩි ප්‍රශ්නයක් අහගන්න මම ඉතින් අර පොඩි ළමයිගෙන් වගේ අහන්නේ මේ අක්ෂරය මොකද්ද මේ අක්ෂරය මොකද්ද කියලා P Q කියලා ඉල්ලුමක් රැකගන්න D කියලා දාන්න මට පොඩ්ඩක් දන්න කෙනෙක් කියන්නේ මෙන්න මෙතනට එන ඉලක්කම කීයද කියලා දන්න කෙනෙක් කියන්නේ මෙන්න මෙතනට එන ඉලක්කම කීයද 500 මිල බිඳුවේදී ඉලුම් ප්‍රමාණය 500යි 500 පොඩ්ඩක් මේ chart එකේ යන රටාව අනුව නිකන් ටික් ගාලා බලලා කියන්නේ මෙතනට එන මිල කීයද කියලා මෙතනදී ප්‍රමාණය බිඳුවයි මෙතනදී ප්‍රමාණය බිඳුවයි මේ chart එක තව පල්ලෙහාට යන්න ඕනේ මේ chart එක තව පල්ලෙහාට යන්න ඕනේ 500 400 300 200 100 බිඳුව වෙද්දී මෙතන තියෙන කීයද කියලා බලන්න උත්තර දෙකක් වෙන මට එනවා 50ක් වෙනවා 60ක් වෙනවා 200 100 බිඳුව 30 40 50 වෙන්නේ 50 වෙන්නේ ඉතින් මේක දිගට දාලා බලන්න ඉතින් 200 100 බිඳුව 40 50 ඔන්න දාලා බලන්න මම මේ අමතර දෙයක් අහන්නේ මේ chart එකට දාලා ඉතින් මේකට නමක් කියනවනේ මේ මොන මිලද මේ මොන ඉල්ලුම් මිලද නමක් කියනවා උපරිම ඉල්ලුම් මිල පාරිභෝගික අතිරික්තයෙන් මොනවද මතකයි නේ උපරිම ඉල්ලුම් සමීකරණය කියන්නේ QD සමානයි A ඍණ BP QD සමානයි A ඍණ BP ඔය වරද්ද නැහැ හදාගන්න A කීයද මේ ගානේ මිල බිඳුවේදී ඉල්ලුම් ප්‍රමාණය 500යි එහෙනම් QD සමානයි 500 ඍණ බෑවුම හොයපු කෙනෙක් මට කියන්න බෑවුම හොයපු කෙනෙක් මට කියන්න 10යි දන්නේ තියලා ලියාගන්න B සමානයි බෑවුම ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P එතන මේ ගානේ ඩෙල්ටා QD 100යි ඩෙල්ටා P 10යි බෑවුම 10යි ඒක තමයි මෙතනට දාලා තියෙන්නේ 10යි
chart එකේ පොඩි ගානක් හැදෙනවා පේනවා. ලේඛනය, ප්‍රස්ථාරය, සමීකරණය. හරි. right. ඉල්ලුම් නීතිය හැඳින්වීමෙන් පස්සේ ওই ටික විතරද ලිව්වේ නෑ. ඉල්ලුම් නීතියෙන් පස්සේ අපි ලිව්වා ආදේශන ප්‍රතිපාක ආදර්ශ ප්‍රතිපාක ඒවා ලිව්වා. හරි. මම දැන් මේක පොඩක් මකනවා නේ. දන්නේ? දැන් ඔයා කරන්න ඕනේ අර ඉල්ලුම් නීතිය යනු කියන එක ලියලා තියෙනවනේ. මෙහෙම. පරි දරුවක් දාලා. ඔන්න අපේ තියෙන්නේ. හරිද? එතනින් පොඩි ඊතලයා මෙහෙට යන්න එපා. මෙහෙම අරගෙන යන පටහැනි අවස්ථා කියලා. පටහැනි අවස්ථා මේ කෙරවලට මෙයන් නැතුව. පටහැනි අවස්ථා. දැන් පොඩි ඉඩක් තියෙනව නේද මේ හරියට? අර නිර්වචනෙට ඉස්සරහින් පොඩි ඉඩක් තියෙනව නේද? අන්න එතන ලියන පටහැනි අවස්ථාව. මෙහෙට යන්න එපා, කෙරවලට යන්න එපා. පටහැනි අවස්ථාව. හරිද? පාරෙන් පාර ලියන පටහැනි අවස්ථාවේ එක given භාණ්ඩ දෙක මිල මගින් ගුණත්වය මැනීම මිල මගින් ගුණත්වය මැනීම 3 එක given භාණ්ඩ දෙක මිල මගින් ගුණත්වය මැනීම 3 ප්‍රදර්ශනාත්මක භාණ්ඩ given භාණ්ඩ මිල මගින් ගුණත්වය මැනීම ප්‍රදර්ශනාත්මක භාණ්ඩ ඒ පැත්ත ඉවරයි. හරිද? මේක මම කරන්නේ. දැන් හොඳට හරිද? මේ බලන්න. ඉල්ලුම් ප්‍රමාණය ළමයි නැවත දෙකට බෙදෙන්න ඕනේ. එකක් ඉල්ලුමට එකක් ඉල්ලුම් ප්‍රමාණයට. ඔයාට මේක මෙතනම මෙහෙම දෙකට බෙදා ගන්න ඉඩ නැහැ නේද? මේක මෙතනම දෙකට බෙදා ගන්න ඉඩ නැහැ නේ. right. දැන් බලන්න මෙහෙම කරන්න පුළුවන්ද කියලා. පොඩ්ඩක් විතර පල්ලෙහාට අවිල්ලා හරි මෙහෙම දෙකට බෙදා ගන්න පුළුවන්. ටිකක් මෙහෙම පල්ලෙහාට අවිල්ලා දෙකට බෙදා ගන්න පුළුවන්. මෙතනම බෙදන්න පුළුවන් අය එහෙම දෙකට බෙදන්න. දැන් මෙතන අර පටහැනි අවස්ථාව පොඩ්ඩක් ලියලානේ තියෙන්නේ. ඒ නිසා මේක චුට්ටක් පල්ලෙහාට ඇවිල්ලා පටහැනි අවස්ථාව ටික පහු කරලා මෙන්න මෙහෙම ඇවිල්ලා නැවත පොඩ්ඩක් දෙකට බෙදා ගන්න try එකක් දෙන්න. ඉඩ නෑ වගේ නම් වෙන කොලයක බෙදාගෙන පස්සේ ඔය අලුතෙන් නෝට් එකක් ගහද්දි මේකට කොහොමද උබා ගන්න ඒක. තේරෙනවද? ඉඩ නැත්තම් පොඩ්ඩක් වෙන කොලයක දාගෙන පස්සේ මේක ආයෙ අඳින්න ඇඳලා ඒක මේක කොහොමද ඔබල් තියාගන්න එක chart එක. හරි. ඒකට සාමාන්‍ය රූල් පල්ලෙහාට යනවා ටිකක් වැඩි කමන්න. බලමු අපි කරගන්න පුළුවන්. හරි. මම මේක දෙකට බෙදා ගන්නවා මෙහෙම. දෙකට බෙදා ගමු. ඉල්ලුම් ප්‍රමාණය ඉල්ලුම් ප්‍රමාණය ඉල්ලුම්. ප්‍රස්ථාර දෙකක් මගේ chart එකේ මම දාලා තියෙනවා මේකට. ප්‍රස්ථාර දෙකක් අපි බලමු මේක ඉඩ තියෙන අනුව දාගමු. ඒ නිසා ඊට කලින් අනිත් ටික ලියලිමු. ඉල්ලුම් ප්‍රමාණය ළඟ පොයින්ට් එකක් දාලා ලියන්න. ඉල්ලුම්
ඉල්ලුම් වක්‍රයේ ලක්ෂයකින් නිරූපණය වේ. ලක්ෂයකින් නිරූපණය වේ. ඉල්ලුම් වක්‍රයේ ලක්ෂයකින් නිරූපණය වේ. එකලි මිලන යටතේ ඉල්ලුම් වක්‍රයෙන් නිරූපණය වේ. ඉල්ලුම් වක්‍රයේ ලක්ෂයකින් නිරූපණය වේ. ඉල්ලුම් වක්‍රයෙන් නිරූපණය වේ. දෙපැත්තම ලියන්න. මෙතන නිශ්චිත මිලක් යටතේ නිශ්චිත ප්‍රමාණයකි. නිශ්චිත මිලක් යටතේ නිශ්චිත ප්‍රමාණයකි. ඉල්ලුම් ප්‍රමාණය කිසියම් මිලක් යටතේ තියෙන ප්‍රමාණයක්. මෙතන ලියන්න විවිධ මිල ගණන් යටතේ විවිධ මිල ගණන් යටතේ විවිධ ප්‍රමාණයන් වේ. විවිධ මිල ගණන් යටතේ විවිධ ප්‍රමාණයන් වේ. ඔයා පාඩම දන්න නිසා නිකන් මගේ අකුරු කෑල්ලක් දැක්කත් ඔයාලට වචන එනව නේද? නිකන් මගේ අකුරු කෑල්ලක් දැක්කත් ඔයාලට වචන එනවනේ. ඒක කියනවා ඉකෝන් දන්නවනේ. දැන් ජීවිතේට අදම නම් ඉකෝන් ඉගෙන ගන්න යාට පොඩ්ඩක් අමාරුයි මේවා රීඩ් කරන්නත් බෑනේ යාට. ඔයාට නිකන් මගේ ප්‍රමාණ දැක්කම මම දන්නවා ප්‍රමාණයන්. මේ විවිධ එකේ වියන්න දැක්කම මට තේරෙනවා මේ විවිධ කියන එක. ඒවා ඉකෝන් දන්න නිසා. එන සතුරු වෙන්න පොඩ්ඩක් අයිකෝන් පුළුවන් කියලා. කෑල්ලක් දැක්කත් ඉතුරු ටික වඩා හිතාගන්න පුළුවන්. හරිද? right. එහෙනම් විවිධ මිල ගණන් නැත්තේ විවිධ ප්‍රමාණයන් වේ. නිශ්චිත මිලක් කරතේ නිශ්චිත ප්‍රමාණයන් වේ. හරිද? ඊළඟ එක මිල වෙනස් වේ. මෙතන අන්සාධක වෙනස් වේ. මිල වෙනස් වේ. මෙතන මිල වෙනස් වේ. එහා පැත්තේ අන්සාධක වෙනස් වේ. අන්සාධක වෙනස් වේ. මිල වෙනස් වේ අන්සාධක වෙනස් වේ. හරිද? ඊළඟට මෙතන වක්‍රය දිගේ ගමන් කරයි. වක්‍රය දිගේ ගමන් කරයි. මෙතන වක්‍රයේ විතැන් වේ. වක්‍රයේ විතැන් වේ. වක්‍රයේ දිගේ ගමන් කරයි වක්‍රයේ විතැන් වේ. හරිද? දැන් මට කියන්න මෙතනින් පහළ සාමාන්‍ය රූල් 5 6ක් තියෙනවද? මෙතනින් පහළ තියෙනවනේ. right. වක්‍රයේ විතැන් වේ කියලා කිව්වනේ. හරිද? වක්‍රයේ විතැන් අවසාන එක මෙතනින් ඉවරයි. වක්‍රයේ විතැන් වේ කියලා කිව්වනේ. එතනින් පොඩ්ඩක් ඊතාලයක් දාලා ගන්න පල්ලෙහාට අර රූල් 5ක් වගේ ඕනේ වෙයි අපිට එතනින් ඉවරයි. දකුණට විතැන්වීමට හේතු. දකුණට විතැන්වීමට හේතු. දකුණට විතැන්වීමට හේතු. මමට දෙන්න ඉතින් මේක. දකුණට විතැන්වීමට හේතු දුන්නාට පස්සේ මමට විතැන්වීමට හේතු ඒක අනිත් පැත්ත. දකුණට විතැන්වීමට හේතු. මේකයට මුකුත් නැහැ. මේකයට මුකුත් නැහැ. මේකයට විතරයි. ඇයි මේකයට මුකුත් නැත්තේ? අහන්න. ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙන්නේ මිල වෙනස් වුණොත් අනුසාධක වෙනස් වුණොත්. මේක පේන්න තියෙනවා. ඉල්ලුම් ප්‍රමාණය වෙනස් වෙන්නේ මිල වෙනස් වුණොත් නේ. ඒතකොට ඒකයි ලියන්න දෙයක් නැහැ. අනුසාධක මෙතන අනුසාධක මොකද?
ඉතින් මිල වෙනස් වෙයි කිව්වම අනිත් එක කියන්න ඕනේ නෑනේ අනුසාධක මොකද ස්ථාවරයි. දැන් මෙතන කවුද ස්ථාවර? මෙතන කවුද ස්ථාවර? මිල. වෙනස් වෙන්නේ කවුද? ඉල්ලුම වෙනස් වෙන්නේ අනුසාධක වෙනස් වුණොත් නේ. ඒ අනුසාධකෙදී ළමයි කීපයක් තියෙනවනේ. තේරෙනවද? අන්න ඒ ටික තමයි මේ ලියන්නේ. ඒකයි මෙයාගේ දැන් යටට ගත්තේ. මෙයාගේ ගන්න දෙයක් නැහැ. ඉල්ලු ප්‍රමාණය ගන්න දෙයක් නැහැ. මේක තමයි අපි දැන් ගන්නේ. හරි. දකුණට විතැන්වීමට හේතු දෙන රූල් පහක්වත් ඕනේ පල්ලෙහාට. හරිද? අපි 1 2 3 කියලා ගමු චුට්ටක් මම මේක පොඩ්ඩක් මේ පැත්තට ගන්නම් ඈ. එන්න මේ පැත්තට ගන්නම්. මම මේ ගන්නේ මෙතනින් වා පල්ලෙහා ලියන ටික තමයි මම මේ පැත්තට ගන්නෙ. පළවෙනි එක ආදේශන භාණ්ඩවල මිල ආදේශන භාණ්ඩවල මිල මක්කුණොත්ද අනිත් එක මම කියනවා දන්නවද? ඉල්ලුම් වක්‍රය දකුණට යනවා කියන්නේ ඉල්ලුම මක් වෙලා කියන එකද? ඉල්ලුම් වක්‍රය දකුණට යනවා කියන්නේ ඉල්ලුම වැඩි වෙලා. ඉල්ලුම වැඩි වෙන්න නම් ආදේශන භාණ්ඩවල මිල මක් වෙන්න ඕනද? වැඩි වෙන්න ඕනේ. වැඩි වෙන්න ඕනේ. දෙවෙනි එක අනුපූරක භාණ්ඩ වල මිල අනුපූරක භාණ්ඩ වල මිල අඩු වුණොත් තමයි ඉල්ලුම වැඩි වෙන්නේ. මම උදාහරණ වෙලි කියන්න යන්නේ මේ චාට් ක්ලාස් එක නිසා. ටියුට් එක බලන්න. වෙන පන්ති වල ළමයි ඉගෙනගෙන තියෙනවනේ පොඩ්ඩක් බලන්න. තුන්වෙනි එක සාමාන්‍ය භාණ්ඩයක ආදායමට අපි කියන්නේ y කියලානේ. y කියලා තමයි. සාමාන්‍ය භාණ්ඩයක y මක්කුණොත්ද ඉල්ලුම වැඩි වෙන්නේ. සාමාන්‍ය භාණ්ඩයක් නම් y වැඩි වෙනවා. බාල භාණ්ඩයක y මක්කුණොත්ද ඉල්ලුම වැඩි වෙන්නේ. අඩු. තමයි උදාහරණ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්න එපා මේ වගේ ක්ලාස් එකකදී ඒවා අපි ඇති වෙන්න කියලා කී උදාහරණෙන්. හරිද? n ගැලුම්කරුවන් සංඛ්‍යාව n ගැලුම්කරුවන් සංඛ්‍යාව වැඩි වෙන්න ඕනේ. ගැලුම්කරුවන් සංඛ්‍යාව වැඩි වෙන්න ඕනේ. ex රුචිය ලියන්නේ රුචිය රුචිය මක් වෙන්න ඕනද? වැඩි වෙන්න ඕනේ. t වැඩි වෙන්න ඕනේ. ex අනාගත අපේක්ෂා අනාගතයේ මිල මක් වෙයි කියලා හිතුවොත් අපි අද ඉල්ලුම වැඩි කරන්නේ අනාගත මිල වැඩි වෙන්න. ඔයාට මේකම මතක තියාගන්න ලේසි ක්‍රමයක් කියන්නද මේ? අහන්න. ඉල්ලුම වැඩි වෙන්න නම් හැම සාධකයක්ම වැඩි වෙන්න ඕනේ දෙන්නේ හැර. ඉල්ලුම වැඩි වෙන්නේ හැම සාධකයක්ම වැඩි වුණොත් දෙන්නේ හැර. එක්කෙනෙක් තමයි මේ ඉන්නේ බාල භාණ්ඩේ. හරිද? එක්කෙනෙක් තමයි මෙයා බාල භාණ්ඩේ. අනිත් එකනා තමයි අනුපූරක භාණ්ඩය යනවා. ඉල්ලුම වැඩි වුණොත් ඉල්ලුම වක්‍රය දකුණට යන්න එපා. එහෙම වෙන්න නම් අන්සාධක සේරම වැඩි වෙන්න ඕනේ. අන්සාධක සේරම වැඩි වුණොත් තමයි ඉල්ලුම වැඩි වෙන්නේ. මෙන්න මේ දෙන්න හැර. මෙන්න මේ දෙන්න. ඉතින් මතක තියාගන්න. ඔලේ එහෙම මතක තියාගන්න එපා ළමයි ඉක්කොන් කාර්යිකව මතක තියාගන්න. අර ආයි අද ආවර්තිත වගු පාඩම් කළා වගේ මේව පාඩම් කරන්න එපා. මේ තාර්කිකව එක තේරුම් ගන්න උත්සාහ කරන්න. ඉවරයි. ඔතනින් වෙන ඉල්ලුම්. විනාඩි 35යි. complete 100% හරිද? අර මේ මාස ගාන ඉගෙන ගත්ත ටියුට් එක තමයි තියෙන්නේ. හරිද? දැන් මේකේ විභාග ප්‍රශ්න මුත් කවර වෙන්නේ නැහැ. ඉතින් ඒවා අපි වෙනම කරලා තියෙන්නේ. හරිද? right. done and dusted. දැන් අපි යන් ඉල්ලුම් 9 තාවෙට.
ටිකක් දැන් මෙහෙම ඉන්නවා ඊට මදි වෙලා මුලින් ලස්සන ඇඳගෙන ආවා ඊට මදි වෙලා වැඩේ තොරගුණා එහෙම ඉන්නවද ඊට මදි වෙලා ටිකක් වැඩේ තොරගුණා ඉන්නවද ඒගොල්ලෝ ආය අඳින්නව ඉන්නවා ඒගොල්ලෝ සේරම දාගන්න එහෙම මේ කටුවට දාලා වෙනම කොලයක් අරගෙන ඊට පස්සේ ඉඳ යනවනේ දන්නවනේ යන ප්‍රමාණය ඒ අනුව අඳින්න මම අර මෙතන ඉල්ලුම ප්‍රමාණය ඊළඟ අර ප්‍රස්ථාර දෙකක් තියෙනවා කියලා කිව්වේ. ඊට මදි වෙයි කියලා බයිට මම ඒක දැම්මේ නෑනේ. මේ ඉල්ලුම් ප්‍රමාණයයි ඉල්ලුම ළඟයි ප්‍රස්ථාර දෙකක් මම දෙන්න පුළුවන් ඉඩ කොහේ හරි ඉඩක් තියෙනවද මේ දෙක නිකන් ළඟින් හරි යටින් හරි? අනිවාර්ය නෑ. පොඩ ඉඩ තියන අය නිකන් දාගන්න. ඉල්ලුම් ප්‍රමාණය ළඟ පොඩියට ප්‍රස්ථාරයක් ඇඳලා ඉල්ලුම් වක්‍රයක් ඇඳලා හරිද? මේම එක ලක්ෂයක් A කියලා අරගෙන තව ලක්ෂයක් B කියලා අරගෙන හරි මේ එනවා කියන එක පෙන්වන්න. ඒකේ අදහස මේ වක්‍රය විතැන් වෙනවා කියන එකද වක්‍රය දිගේ යනවා කියන එකද මේකේ අදහස. මේ වක්‍රය දිගේ යනවා කියන අදහස. ඉල්ලුම ළඟ මම දන්නේ මේක කරනකොට ඉඳ තියනවාද කියලා. ඉඳ තියන අය කරගන්න අනිත් අය අනිවාර්ය නෑ. හරිද? ඉල්ලුම් වක්‍රයක් ඇඳලා පොඩ විතැන් කරලා පෙන්නන්න. D D1 D1 එහෙම දාලා පෙන්නන්න. මේක රෙකෝඩින්ග්ස් නෑ ඒ නිසා වැඩි හරියට කරගන්න. හරිද? ඔකේ. අපි යන්නේ ඉල්ලුම් නම්ිතාවේ. ඉල්ලුම් නම්ිතාව. උඩින්ම ලියන්න අර වගේ මැද්දෙන් අලුත් කොලයක් ගන්න. ළමයි ඔයගොල්ලෝ අර මේ මට පන්තිදී හම්බුණා කියන මම මේක ඇහුවා පන්ති හම්බුනේ නැති අය අපේ අලුත් වීඩියෝ එක බැලුවා නේද ඔයගොල්ලෝ බැලුවා නේද ඔව් මාව දැන් අර YouTube ගණේට දාන්න එපා මම පොඩක් කන්ටෙන්ට් එකක් තියෙන දෙයක් කරන්නේ මේ බැලුව අය මේ එතන ඉකෝන් වලට අදාළ දේවල් තමයි ගොඩක් වෙලාවට යන්නේ subscribe කරන්න channel එක මේ තව මේසි පුරාවත් එකක් දානවා බලන්න ඒ කියන්නේ ඔයාට මේ ගෙදර අයටත් පෙන්නන්න තනියෙන් බලන්න එපා ගෙදර අයට පෙන්නන්න මේ ගෙදර අම්මලා තාත්තලාට පෙන්නන්න එන්නලා මේ ඒගොල්ලන්ගේ මේ කමෙන්ට්ස් උත් අහන්න ඒගොල්ලෝ බැන්නොත් මට කියන්න මෙන්න මේකට බැන්නසල් මාර වැඩේ කියලා මේ පොඩක් කියන්න channel එකේ නම තමයි Econ Talk කියන්නේ channel එකේ නම Econ Talk හරි මේ right තව එකක් කරනවා මේසික් බාදා හරි එන්නේ ඉල්ලුම් නම්‍යතාවේ උඩින් ලියන ඉල්ලුම් නම්‍යතාවේ දැන් මෙහෙමයි ඉල්ලුම් නම්‍යතාවේ ප්‍රභේද කීයක් තියෙනවද අකිලසව එකන් ඉන්නේ අකිලසව එකන් ඉන්නේ බැරුණ අපට මේ දවස් ඉල්ලුම් නම්‍යතාවේ ප්‍රභේද කීයක් තියෙනවද තුනක් තියෙනවනේ මේ chart එකේ මම කියලා දෙන්නේ වාට මිල ඉල්ලුම් නම්‍යතාවේ විතරයි so උඩින්ම මිල ඉල්ලුම් නම්‍යතාවේ කියලා ලිව්වට වරදකුත් නැහැ ඉල්ලුම් නම්‍යතාවේ ප්‍රභේද තුනක් තියෙනවා කියලා ඔයා දන්නවනේ මේ chart එකේ මම කියන්නේ මිල ඉල්ලුම් නම්‍යතාවේ විතරයි හරි
ගන්න මේ කෙරවලටම මිල ඉල්ලුම් නම්‍යතාවය යනු මිල ඉල්ලුම් නම්‍යතාවය යනු අවබෝධ ගන්න මිල ඉල්ලුම් නම්‍යතාවය යනු අන්සාධක ස්ථාවරව තිබියදී සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් වීමෙන් ඉල්ලුම් ප්‍රමාණයේ සිදුවන සාපේක්ෂ වෙනසයි අන්සාධක ස්ථාවරව තිබියදී සලකා බලන භාණ්ඩයේ මිල වෙනස් වීමෙන් ඉල්ලුම් ප්‍රමාණයේ සිදුවන සාපේක්ෂ වෙනසයි. right? එයාම හොයන්නේ මේමයි PED සමානයි PD කියන්නේ මිල ඉල්ලුම් නම්‍යතාවය price elasticity of demand මිල ඉල්ලුම් නම්‍යතාවය සමානයි delta QD ප්‍රතිශතය බෙදීම delta P ප්‍රතිශතය හරි delta QD ප්‍රතිශතය බෙදීම delta P ප්‍රතිශතය හරි ඒක දෙකට බෙදාගමු අපි මේ දෙකට බෙදාගමු එකක් ලක්ෂ නම්‍යතාවය අනිත් එක ඡාප නම්‍යතාවය ලක්ෂ නම්‍යතාවය ඡාප නම්‍යතාවය අපි පාරට ලියනවා සාමාන්‍ය රූල් හයක් හතක් එතනින් ඉවරයි මේ පැත්ත ඊට පස්සේ අපි ගෙලින්නේ නැහැ හරි ලක්ෂ නම්‍යතාවය යටි ලියන ළමයි පොයින්ට් එකක් දාලා මිලෙහි සිදුවන කුඩා වෙනසක නම්‍යතාවය මැන බැලේ මිලෙහි සිදුවන කුඩා වෙනසක නම්‍යතාවය මැන බැලේ අනිත් ලියන්න මිලෙහි සිදුවන විශාල වෙනසක නම්‍යතාවය මැන බැලේ හරි ඊළඟ පොයින්ට් එක ඉල්ලුම් වක්‍රයේ එක් ලක්ෂයක් තෝරා ගනී
ඉල්ලුම් වක්‍රයේ එක් ලක්ෂයක් තෝරා ගනී. මේ පැත්තේ ඉල්ලුම් වක්‍රයේ ලක්ෂ දෙකක් තෝරා ගනී. ඉල්ලුම් වක්‍රයේ ලක්ෂ දෙකක් තෝරා ගනී. මෙතන එක හරියට පොඩ්ඩක් ඩන් කියලා දානවද? right. මේ මෙන්න මේක යටින්ම ලියන්න තව ඉඳ තියනවා නේද මේක යට? මේ ඉඳ තියනවනේ මේ ලක්ෂණම්‍යතාවයේ යටින් ලියන්න ලක්ෂණම්‍යතාවයේ යටින් ලියන්න මෙන්න මේක යටින් ලියන්න PED සමානයි B වැඩි කිරීම P බෙදීම QD. ඡාපනම්‍යතාවයේ යටින් ලියන්න PD සමානයි B වැඩි කිරීම P1 ධන P2 බෙදීම Q1 ධන Q2. ඉතින් මේ පැත්ත ඉවරයි. alright. හරි. වැදගත්ම කොටස ගන්න ළමයි. ප්‍රභේද. ප්‍රභේද. මේ පැත්තට කෙරවලටම ගියාම මේ පැත්තට කෙරවලටම ගියාම තව දෙකක් තියෙනවා. හරිද? මේ කෙරවලටම අරන් ලියන්න ළමයි තීරක කියලා. පුළුවන් තරම් කෙරවලට අරගෙන ලියන්න තීරක කියලා. තීරක. තව තැනකින් එනවා ප්‍රයෝජන. ප්‍රයෝජන. දැන් මේ දෙන්නට හරිම පොඩි ඉඩක් ඕනේ. අනික මේගොල්ලන්ව හීනියට යටට යන්න පුළුවන් බය වෙන්න එපා. හරිද? අනික මේ තීරක කියන එක නිකන් පහළට ඇවිල්ලා ටිකක් මෙන්න මේ හරිය නතරක් වෙනවා. ප්‍රයෝජන නම් පොඩක් හීනියට මේව දිගට යනවා බය වෙන්න එපා. හරිද? ඔයා හොඳට ලෝභ නැතුව මෙන්න මෙයාට හොඳට ඉඩ ගන්න. මෙයාව හොඳට ඉඩ ඇතුව හදාගන්න මේ දෙන්නම මොකක් හරි කරගන්න පුළුවන් අපිට. බය වෙන්න එපා. හැබැයි මේක ඇතුළටම ඔබා ගන්න. එතන ඉවරයි නිලිනවා මෙතන. මේ දෙන්න ඉන්නවා කියන එක ඔළුවේ චුට්ටක් තියාගන්න. ඒ හැර මේ දෙන්නව බේර ගන්න යන්න එපා වැඩිය. හොඳට ඉඩ ඇතුව මෙන්න මෙයාව හදාගන්නයි දැන් අපිට ඕන. හරිද? ප්‍රභේද. මෙන්න මේක දාගමු පල්ලයට. ප්‍රභේද. මුලින්ම අපි හම්බෙන්නේ පූර්ණ අනම්‍ය ඉල්ලුම. මුලින්ම අපි හම්බෙන්නේ පූර්ණ අනම්‍ය ඉල්ලුම වරහන් ඇතුලේ බිඳුව. වරහන් ඇතුලේ බිඳුව. හරිද? පොඩි තරුවක් දාලා ලියන්න. ඉල්ලුම් ප්‍රමාණය වෙනස් නොවේ. ඉල්ලුම් ප්‍රමාණය වෙනස් නොවේ. පුරණ එක පෙළීම ලියලා. දැන් මම මේ කොහේවත් මේක දෙන්නේ නැහැ. මිල වෙනස් වුණාම ඉල්ලුම් ප්‍රමාණය වෙනස් නොවේ. ඒතර මිල වෙනස් වෙනවා කියන එක දන්නවනේ. ඉල්ලුම් ප්‍රමාණය වෙනස් නොවේ. හරිද? right. අනිත් එක මේ වෙලාවේ මිල හොතරුවා වැඩි වුණොත් 10% පැහැදම වැඩි වෙනවා. හරියටම කියද?
මේ වෙලාවේ මිල වැඩි වුණොත් පැහැදමක් වැඩි වෙනවා හරියටම 10%. 10% කියන එක අදහස ප්‍රතිශත දෙක සමානයි කියන එකයි නේද? හැම වෙලෙම 10% නෙමෙයි. මිල වැඩි වෙන ප්‍රතිශතය පැහැදම වැඩි වෙන ප්‍රතිශතය සමානයි. හරිද? ඉස්සරහ පොඩි ප්‍රශ්නයක් අපි අඳ ගන්නවා මෙහෙම. උඹ පල්ලෙහාට යන්න පාද මෙන්න මෙතන ඉවරයි දැන්. පූර්ණාන බිඳු මොතනින් ඉවරයි. යාට හරියන විදිහට අඳගෙන පොඩි ප්‍රශ්නයක්. මතකද මොන අක්ෂර සමාන්තරයිද? මිල අක්ෂර සමාන්තරයි. That's it. ඔන්න ඔතනින් ඉවරයි පූර්ණාන බිඳු. දැන් ඔයා ඔළුවේ තියාගන්න මේ වගේ තව කීයක් තියෙනවද පහලට? මේ වගේ මේක නැතුව. තව හතරක් යන්න ඕනේ කියන එක දැන් ඔළුවේ තියාගන්න. මේ වගේ තව හතරක් පල්ලෙහාට යන්න තියෙනවා කියන එක ඔළුවේ තියාගෙන දැන් මේක හදාගෙන ඉඳ ඇද්ද වඩි දෙන විදියට. මේ වගේ තව හතරක් යන්න තියෙනවා පල්ලෙහාට. එදිනේ. දෙක ඔළුවේ තියාගෙන ඉන්න. මට නම් ඉඳ මදි වාට ඉඳ ඇති. ඊළඟ එක අනම්‍ය ඉල්ලුම. මෙච්චරත් කරලා ඉකෝන් බැයි නම් ඉතින් මං කිව්වා කියලා එකක්. බිඳුවත් එකක් අතර. බිඳුවත් එකක් අතර. අතන ඉස්සලාම ලියන්න ඉල්ලුම් ප්‍රමාණය QD කියලා ලියවනම් තව ලේසි. ඉල්ලුම් ප්‍රමාණය කියලා ලියන්නේ නැතුව QD කියලා ලියවනම් තව ලේසි. කුඩා ප්‍රතිශතය වෙනස් වේ. ඉල්ලුම් ප්‍රමාණය කුඩා ප්‍රතිශතයක් වෙනස් වේ. මිල වැඩි වුණොත් පැහැදම මොකද වෙන්නේ? අනම්‍ය මිල වැඩි වුණොත් පැහැදම මිල වැඩි වුණොත් පැහැදම වැඩි වෙනවා. මෙහෙම ප්‍රතිශත සමාන නැහැ. ප්‍රතිශත සමාන නැහැ. මිල වැඩි වුණොත් පැහැදම වැඩි වෙනවා. ප්‍රතිශත සමාන නැහැ. එයාගේ ප්‍රශ්නේ තමයි. පොඩියට මහා පරිමාණය නෙමෙයි. උගක් පොඩියට. චුට්ටක් මෙහෙම. හරි. තුන්වෙනි එක. A කිය නාමය. තුන්වෙනි එක. A කිය නාමය. ඉල්ලුම වරණ ඇතුළේ 1. A කිය නාම ඉල්ලුම වරණ ඇතුළේ 1. තොරදා ලියන්න. ඉල්ලුම් ප්‍රමාණය මම QD කියලා ලියන්නේ. ඉල්ලුම් ප්‍රමාණය QD. ඉල්ලුම් ප්‍රමාණය QD. සමාන ප්‍රතිශතයකින් වෙනස් වේ. සමාන ප්‍රතිශතයකින් වෙනස් වේ. QD සමාන ප්‍රතිශතයකින් වෙනස් වේ. මිල වැඩි වුණොත් ළමයි පැහැදම මොකද? මිල වැඩි වුණොත් පැහැදම වෙනස් නොවේ. කියන මම උඩින් ඉරක් ඇඳලා කියනවා. ස්ථාවරයි කියන පොඩි ඉරක් ඇඳලා තියෙනවා. වෙනස් නොවේ. ඉල්ලුම වක්‍රයක් ඇඳලා ඉල්ලුම වක්‍රයේ ත්‍රිකෝණාශ්‍රාකාර බහුවලයක්. බහුවලයක්. අපේ මේ ක්‍රමය ඔයාට හම්බ කලුත් ඇතිනේ මේ ස්ටයිල් එක ඔයා වෙන විෂයන් වලට පාවිච්චි කරන්න උත්සාහ කළාද? වෙන විෂයන් වලට පාවිච්චි කරන්න උත්සාහ කළාද? සාර්ථකයිද?
සාර්ථකයිද? පාඩම් කරන විෂයකට හොඳයි අතම ඉකොන් වලට වඩා. කියන්නේ ඉකොන් වලට මේක හුඟක් පර්ෆෙක්ට් වෙනවා අර ලින්ක් එකක් තියෙනවනේ. හැම එකකටම සම්බන්ධතාවයක් තියෙනවා නම් මේ ජියෝග්‍රෆි වලටත් මරුළු. මම දන්නේ නැහැ ඇත්තටම ඒක. හොඳයි අන්න ඒ වගේ පොඩ්ඩක් උත්සාහ කරා නම් නේද? BS වලට කරාලු හොඳයි. ජියෝග්‍රෆි වගේ විෂයකට කරන්න පුළුවන් කියන්නේ මේ ඇත්තටම හොඳයි. ඒක ටිකක් අමාරුත් එක්ක නේද? ලොජික් වලට පුළුවන්. හොඳයි. මේවර මේකට වෙන නමක් කියනවා මේ chart නෙමෙයි. මීඩියා හොඳයි. වෙන නමක් කියනවා මේකට. මේකට මොනවා කියලාද කියන්නේ? chart නෙමෙයි. මයින්ඩ් මැප් වල එක කැටගරියක් මේක මයින්ඩ් මැප්. මයින්ඩ් මැප් කියන්නේ ගොඩක් අය අර රූප සටහන් යදින්නේ දැන් ගොඩනැගිල්ලක් කියද්දි ගොඩනැගිල්ලක් අදිනවා හරියට. ටිකක් ඒක ටිකක් හරි ප්‍රාථමික අවස්ථාවක්. ඔව් මේක අර ගැලීම් සටහනක් වගේ නන්න හරි මචං. මේක ගැලීම් සටහනක් වගේ මයින්ඩ් මැප් වල එක කැටගරි එකක් මේක. මේකේ තේරුම තමයි පාඩමේ එක නම් කියන ෆ්ලෝ chart හරිද? පාඩමේ හැම එකකම ලින්ක් එකක් තියෙනවා කියන එකට මේකේ තේරෙනවද? හැම මාතෘකාවකම. දැන් මේ හැම එකම ලින්ක් එකක් තියෙනවා. අපි ලින්ක් එක ගොඩනගා ගන්න. එහෙනම් ඔයාලට මේක ගහගන්න පුළුවන් කියන්නේ ළමයි අනිවාර්යෙන් මේ ගහගන්න පුළුවන් කියන පාඩම තේරෙන්න ඕන. පාඩම නොතේරෙන කෙනෙක්ට මේක chart එක දාගන්න බෑ. පාඩමේ හොඳ 100ක් අවබෝධයක් තියෙන කෙනෙක්ට මේක ගහගන්න පුළුවන්. උත්සාහ කරන්න අනිත් විෂයන් වල අනිත් පාඩම් වලට කරන්න පුළුවන් කියලා බලන්න. හරිද? right. 1 2 3 අපි කරේ වීඩියෝ ඔන්නුනාම ටිකක් අපහසුතාවයටපත් වෙනවා. මම ඉතින් මේක ඕෆ් කරනවා එනකොට ආයෙ ඔන්න වෙනවා. හරි. අපි දාගමු 4 වෙනි එක. A කියන නම් ඉල්ලුමනේ. මම මේක මකනවා ඈ. නම් ඉල්ලුම එකට වැඩි. නම් ඉල්ලුම එකට වැඩි. හරි. එතන ඉල්ලුම් ප්‍රමාණය නැත්නම් QD ඉල්ලුම් ප්‍රමාණය නැත්නම් QD විශාල ප්‍රතිශතයකින් වෙනස් වේ. ඉල්ලුම් ප්‍රමාණය විශාල ප්‍රතිශතයකින් වෙනස් වේ. හරි. හෙළදරු දාලියන්න. මිල වැඩි වුණොත් පැහැදමක් වෙයිද? මිල වැඩි වුණොත් පැහැදම අඩු වෙයි. මිල වැඩි වුණොත් පැහැදම අඩු වෙයි. මේ ප්‍රශ්නය කඳලා තියාගන්න. ඊළඟ පූර්ණ නම් අපරිමිතයි. පූර්ණ නම් ඉල්ලුම අපරිමිතයි. එතන තවක් ගාලියද මිල වෙනස් නොවුනද QD වෙනස් වේ. මිල වෙනස් නොවුනද QD වෙනස් වේ. එතන මිල වැඩි වුණොත් පැහැදම අඩු වෙනවා තමයි. කීයට අඩු වෙනවද? බිංදුවටම අඩු වෙනවා.
බිඳුවට මම පස්සාර ඇඳලා තියාගන්න. මේවා උදාහරණයක් විදිහට ටියුට් එකේ බලන්න. ලස්සන උදාහරණ දීලා තියෙනවා ටියුට් එක බලන්න. හරි. ඔතනින් ඉවරයි නම්‍යතා ප්‍රභේද පහ. ඔයාලට මේ පැත්තේ තව යට ඉඳ තියෙනවද සාමාන්‍ය රූල් පහක විතර ඉඩක් ඉතුරුනාද ඔයාලට? නෑ. කමන්න. මම බැල ඉතුරුනා නම් පොඩ්ඩක් මේ පැත්තට ගන්න පුළුවන්ද කියලා බලන්න. සැපීමත් අද ගොඩ දාන්න පුළුවන්ද බෑ? 8යි 12 8යි 10යි වෙලා. මේ දෙක කරන්න තියෙනවා මේකේ තව එකක් තියෙනනේ හරස් සිල්ලු නම් මෙතාවේ ආදම මිල්ලු නම් මෙතාවේ. ඒ දෙක කරන්නත් තියෙන්නේ. හරි. දැන් අපි ප්‍රයෝජන වලට. හරිද? දැන් පොඩ්ඩක් මෙහෙමයි. ප්‍රයෝජන ටික කරන්නත් ඕනේ. හරිද? තීරණය කරන සාධක ටික කරන්නත් ඕනේ. සාමාන්‍යයෙන් පොඩි මේ දෙකම කරගන්න ඉඩක් වගේ තියෙනවද ඔයාට? මේ දෙකම කරගන්න ෂේපින් රයිට්. එන ඔළුවේ තියාගන්න එහාට තීරක ලියන්න තියෙනවා කියන එක ඔළුවේ තියාගන්න. හරිද? රයිට්. ප්‍රයෝජන වල අපි ලියමු මුලින්ම රජයට බදු පැනවීමට බදු පැනවීම සඳහා රජයට බදු පැනවීම සඳහා ව්‍යාපාරිකයන්ට මිල වෙනස් කිරීම සඳහා මේ පාඩමේ මම උගන්වන්නේ මම නිගමන හන්නේ. ඉතින් රජයේ බදු පනවන්න ඕනේ මොන බාණ්ඩ මතද? රජයේ බදු පනවන්න ඕනේ අනම්‍ය බාණ්ඩ මතනේ. මම නිකන් හරි. ව්‍යාපාරිකයන්ට මිල වෙනස් කිරීම සඳහා ආදායම වැඩි කරගන්න නම් තමන් විකුණන්නේ අනම්‍ය භාණ්ඩයක් නම් ආදායම වැඩි කරන්න නම් මිල මොකද කරන්න ඕනේ? වැඩි කරන්න ඕනේ. තමන් විකුණන්නේ නම්‍ය භාණ්ඩයක් නම් ආදායම වැඩි කරගන්න මිල මොකද කරන්න ඕනේ? අඩු කරන්න. ඒක තේරෙනවනේ? ඒක තමයි ප්‍රයෝජන. හරි. ඊළඟ මිල වෙනස් වූ විට පැහැදමට වන බලපෑම හඳුනා ගැනීම සඳහා මිල වෙනස් වූ විට පැහැදමට වන බලපෑම හඳුනා ගැනීම සඳහා හරි ඊළඟට ආර්ථික ප්‍රතිපත්ති සෑදීම සඳහා අන්තිම එක ආදායම උපරිම වන අවස්ථාව හඳුනා ගැනීම සඳහා දෙවෙනි එක පළවෙනි එක රජයට බදු පැනවීම සඳහා ව්‍යාපාරිකයන්ට මිල වෙනස් කිරීම සඳහා
මිල වෙනස් වූ විට පැහැදමට වන බලපෑම හඳුනා ගැනීම සඳහා ආර්ථික ප්‍රතිපත්ති සෑදීම සඳහා ආදායම උපරිම වන අවස්ථාව හඳුනා ගැනීම සඳහා. හරි. දැන් ඔයා මේක පල්ලෙහා ඉඳ තියෙනවනේ. මම මේක මකනවා. ඔයාලා මෙතන පල්ලෙහාට ඉඳ තියෙනවනේ. මෙන්න මේ අන්තිම එකට අදාළව ප්‍රස්තාරයක් අදින්න යන්නේ. සම මේක පොඩ්ඩක් හයිලයිට් කරගෙන ඒකෙන් දැන් මේ ප්‍රයෝජනවල පස්වෙනි අන්තිම එක 1 2 3 වෙනවා. මේ පස්වෙනි එකෙන් තමයි දැන් මේ පල්ලෙහාට ඊතලේ ගන්නෙ. ඒක තේරෙන විදිහට දාගන්න. නැත්නම් ආයිත් දැන් මේ සේරගෙන්ම තමයි පල්ලෙහාට ඊතලේ දෙන්නේ කියලා නෑ. මේ අන්තිම පොයින්ට් එක තමයි මේ පල්ලෙහාට ඊතලයක් දාලා ආදායම උපරිම වන අවස්ථාව හඳුනා ගන්න යන්නේ. පල්ලෙහා තියෙන ඉඩ ටිකේ මෙන්න මේ ප්‍රස්තාරය අදින්න. එතනින් පහළට අදින්න ඕනේ. එක යට මෙන්න මේ ප්‍රස්තාර දෙකක් අරගෙන ඉස්සලා එක යට මේ ප්‍රස්තාර දෙක පොඩියට එක ප්‍රස්තාර දෙකක් අරගෙන මේ ගැන මුකුත් ලියන්නේ නැහැ මෙච්චරයි. මේ ගැන ලියන්නේ නැහැ මෙච්චරයි. මෙතන ඉවරයි. හරි. P Q බිඳුව ඉල්ලුමක් රෙඩි. මෙන්න මෙතන නම්‍යතාවය කීයද? මේ කෙරවලේ නම්‍යතාවය බිඳුවයි. මේ හරි මැද නම්‍යතාවය 1යි. මේ කෙරවලේ අපරිමිතයි. නම් මෙතනින් ඉඳන් මෙතනට අනම්‍යයි. වැඩි මෙහෙට යන්න එපා. මෙහෙයටත් ඕනේ. යට යොමාරි නිසා අවුලුකුත් නැහැ. අනම්‍යයි මේ ටික නම්‍යයි. මෙතනින් පොඩි කඩිරක් දාගන්න. මෙතනින් කඩිරක් දාගන්න. මේ අක්ෂය Q මේ අක්ෂය පැහැදම. පැහැදම කියලා කියන්නත් පුළුවන් අයභාරය කියලා කියන්නත් පුළුවන්. දෙකම එකයි. පැහැදම වක්‍රය බිඳුවෙන් පටන් අරන් මෙහෙම ගිහිල්ලා ආයෙ මෙහෙම එනවා. තීරිපන්ති කළා. ඒ ආදායම උපරිම වන අවස්ථාවේ මේ තියෙන බාණ්ඩ ප්‍රමාණය ඒ වෙලාවේ නම්‍යතාවය කීයද? ආදායම උපරිම වන අවස්ථාවේ නම්‍යතාවය 1යි. මේ ඉල්ලුම් වක්‍රයේ කොහෙද හරි මේ ඉල්ලුම් වක්‍රයේ හරි මැද මතකයි. හරිද? ඉල්ලුම් වක්‍රයේ හරි මැද. right. මේ පැත්ත ඉවරයි. දැන් යන්නේ මෙන්න මේ පැත්ත. පොඩි ඉඩක් තියනවා නේද මේ පැත්තේ? ෂේප් එකේ මොකක් හරි කරගන්න පුළුවන් නේද? තීරක මම මේ තීරක කියන එක මම ගන්නවා මේ පැත්තට. ඔයාගේ කෙරවලින්ම තමයි ලියන්නේ. ආදේශන සංඛ්‍යාව ඊට නැත්තම් පේලි දෙයකට වගේ ලියන්න. මොකද මේකත් දෙකට බෙදෙනවා. ආදේශන සංඛ්‍යාව වැඩි අඩු. ආදේශන වැඩි නම් අපි ඉල්ලුම් ප්‍රමාණය හුඟක් වෙනස් කරනවනේ නම්යද අනම්යද? ආදේශන වැඩි නම් ඉල්ලුම් ප්‍රමාණය හුඟක් වෙනස් කරනවා නම්යයි, අඩුයි නම් අනම්යයි. ඔච්චරයි. මෙතන ඉහට යන්නේ. අතරින් ඊළඟට නිර්වචනය
පටු පුළුල් නිර්වචනයේ පටු පුළුල් හරිද ඔය මොකක් හරි භාණ්ඩයක නමක් කිව්වොත් ලක්ස් වගේ මොනවා හරි එකක් කිව්වොත් මිල වෙනස් වුණොත් ඉල්ලුම් ප්‍රමාණය උගාක් වෙනස් කරනවද ඒවට අපි කියන පටු කියන්නේ ඔව් එහෙනම් 9යි සබන් කියලා කිව්වොත් ඒක පුළුල් සබන් වල මිල වෙනස් වුණොත් ඉතින් වෙන ආදේශන අපිට ටිකක් අඩුයි සාමාන්‍ය ඉතින් බලන්න මේ තියෙනවනේ මට මෙතන උගන්නන්න වෙලාවක් නැහැ මම ඉතින් chart එක විතරයි දාන්නේ ප්‍රයෝජන වැඩි අඩුයි ප්‍රයෝජන වැඩි නම් අපි ඉල්ලුම් ප්‍රමාණය හුඟක් වෙනස් කරයිද මිල වැඩි වුණා කියලා ප්‍රයෝජන වැඩි නම් මිල වැඩි වුණා කියලා ඉල්ලුම් ප්‍රමාණය හුඟක් වෙනස් කරයිද නෑ නේ එහෙනම් අනන්නේ ප්‍රයෝජන අඩුයි නම් කාලය කෙටි දිගුයි මිල වෙනස් වෙලා බොහොම කෙටි කාලේ නම් ගත වුණේ ඉල්ලුම් ප්‍රමාණය ගොඩාක් වෙනස් කරන්න පුළුවන් මේ දැන් මිල වෙනස් වුණේ එහෙම කරන්න බෑනේ එහෙනම් අනම්මයි හැබැයි මිල වෙනස් වෙලා හුඟක් කාලයක් ගත වෙලා නම් නම්මයි ආදායමින් වැය කරන ප්‍රතිශතය ආදායමින් වැය කරන ප්‍රතිශතය වැඩි අඩු තමන්ගේ ආදායමින් වැඩි ප්‍රතිශතයක් වැය කරද්දී මිල වැඩි වුණොත් ඒ භාණ්ඩය ගන්න එක අපි ගොඩක් අඩු කරනවද? තමන්ගේ ආදායමෙන් වැඩි ප්‍රතිශතයක් වැය කරන වෙලාවක භාණ්ඩේ මිල වැඩි වුණොත් ඉල්ලුම් ප්‍රමාණය ගොඩක් අඩු කරනවද? ඔව්. එහෙනම් 9යි. නැත්තම් අනම්මයි. අන්තිම එක. භාණ්ඩයේ ස්වභාවය භාණ්ඩයේ ස්වභාවය අත්‍යවශ්‍ය සුඛෝපභෝගී අත්‍යවශ්‍ය භාණ්ඩයක් නම් චර වෙනස් කරන්න බෑ අනම්‍යයි සුඛෝපභෝගී නම් හරිද ටියුට් එකේ දෙන උගාකම කවර් වෙලා තියෙන්නේ right ඉවරයි මිල ඉල්ලුම් නම්‍යතාවය හරිනේ එන්න අපේ අද දවසේ අවසාන chart එකට අවසානයේ ඒක නිය පොඩි එකක් මේ නම් පොඩක් හයිට් වැඩි මේකත් අර පොඩ චොර වෙච්ච අය ඉන්නවා නම් වැරදුනා ඉන්නවා නම් ඒකාන්ත හදාගන්න හරිද හරිද එන්නලම අපේ අවසාන chart එක උඩින් ලියන පොදුවේ ඉල්ලුම් නම්‍යතාවය කියලා උඩින් පොදුවේ ලියන ඉල්ලුම් නම්‍යතාවය කියලා
අපි 2යි ඉවර කරේ. සෝරි අපි 1යි ඉවර කරේ. තව දෙකක් තියෙනවා. එකක් තමයි හරස් ඉල්ලුම් නම්‍යතාවය. හරිද? ඊළඟට මේ පැත්තට දාන්න. අනිත් කෙරුවට ආදායම් ඉල්ලුම් නම්‍යතාවය. එතන ඉවරයි. හරස් ඉල්ලුම් නම්‍යතාවය ආදායම් ඉල්ලුම් නම්‍යතාවය. තොරතුරියද අන්සාධක ස්ථාවරව තිබියදී අන්සාධක ස්ථාවරව තිබියදී සම්බන්ධිත සම්බන්ධිත කියලා අපි එකපාරින් අන්බාණ්ඩ කියනවා. අන්බාණ්ඩ වල මිල වෙනස් වීමෙන් අන්බාණ්ඩවල මිල වෙනස් වීමෙන් සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණයේ සිදුවන සාපේක්ෂ වෙනසයි. අන්සාධක ස්ථාවරව තිබියදී අන්භාණ්ඩවල මිල වෙනස් වීම හේතුවෙන් මිල වෙනස් වීමෙන් සලකා බලන භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණයේ සිදුවන සාපේක්ෂ වෙනසයි. හරි. පළවෙනි සූත්‍රයේ ED XY සමානයි ඩෙල්ටා QD ප්‍රතිශතයේ බෙදීම ඩෙල්ටා P ප්‍රතිශතය. හැබැයි වා මිල ගන්නේ Y භාණ්ඩයෙන් නම් ප්‍රමාණය ගන්න X භාණ්ඩයෙන්. දැන් භාණ්ඩ දෙකක් නේ. එකම භාණ්ඩේ නෙමෙයි. මිල වෙනස් වෙන එක භාණ්ඩයක ප්‍රමාණය වෙනස් වෙන තවත් භාණ්ඩයක. නැත්නම් ED XY සමානයි ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P වැඩි කිරීම P බෙදීම QD. හරිනේ? හැබැයි අර වගේමයි ප්‍රමාණය ගන්න X භාණ්ඩයෙන් නම් මිල ගන්න ඕනේ Y භාණ්ඩයෙන්. භාණ්ඩ දෙකක්. මෙන්න මේ උත්තරේ ළමයි මේව බෙදා ගන්න පල්ලෙයන් තුනකට. මේ තුනකට බෙදා ගන්න. ධන ඍණ බිංදු. ධන ඍණ බිංදු. හරස් ඉල්ලුම් නම්‍යතාවයේ ධන වුණොත් අපි මේ භාණ්ඩ වලට කිව්වේ මොන භාණ්ඩද? හරස් ඉල්ලුම් නම්‍යතාවයේ ධන නම් අපි මේ භාණ්ඩ වලට කිව්වේ ආදේශන භාණ්ඩ. ඍණ නම් අනුපූරක භාණ්ඩ. බිංදුව නම් අසම්බන්ධිත භාණ්ඩ. අසම්බන්ධිත භාණ්ඩ. ධනයක නැවත දෙකට බෙදා ගන්න. ධනයක නැවත දෙකට බෙදා ගන්න. මගේ බෙදා ගන්න කොට මෙතන දානනේ. ධනයක නැවත දෙකට බෙදා ගන්න. එකට වැඩි එකට අඩු. එකට වැඩි එකට අඩු. එකට වැඩි කියන්නේ මොන ආදේශනද?
එකට වැඩි කියන්නේ සමීපාදේශන. එකට අඩු කියන්නේ දුරස්ථ ආදේශන. දුරස්ථ ආදේශන. හරිද? වරහන් ඇතුලේ මේ හැම එකකටම උදාහරණයක් ලියන්න යන්නේ. සමීපාදේශන වලට වරහන් ඇතුලේ ලියන්න ලක්ස් හා වෙල්වර්ට් සමීපාදේශන දෙකක්. දුරස්ථ ආදේශන දෙකක් ලියාගන්න ලක්ස් හා sunlight අනුපූරක භාණ්ඩ ලියාගන්න සපත්තු හා මේස් අනුපූරකයි. අසම්බන්ධිත භාණ්ඩයක් ලියාගන්න සපත්තු හා සිමෙන්ති. සපත්තු හා සිමෙන්ති. වැඩි තරගයක් තියෙන්නේ සමීපාදේශන අතරද දුරස්ථ ආදේශන අතරද? වැඩි තරගයක් තියෙන්නේ සමීපාදේශන අතරද දුරස්ථ ආදේශන. මෙතන කියන්නේ තරගය වැඩි මෙතන තරගය අඩුයි. තරගය වැඩි තරගය අඩුයි. සමීපාදේශන විකුණන්ති වෙළඳපළ බලය මොකද? වෙළඳපළ බලය මොකද? අඩුයි. මෙතන වෙළඳපළ බලය වැඩි. වෙළඳපළ බලය වැඩි. පාඩම් කරන එකත් ලේසියිනේ. හරිද? right. ඉන්න ආදායම් මිලුණ මිතාවේ මම මේ මකනවා දැන්. right. ආදායම් මිලුණ මිතාවේ ලියග මේ අර්ථේ හරසිරු නමිතාව එච්චරයි. අන්සාධක ස්ථාවරව තිබියදී පාරිභෝගික අන්සාධක ස්ථාවරව තිබියදී පාරිභෝගික ආදායම වෙනස් වීමෙන් ඉල්ලුම් ප්‍රමාණයේ සිදුවන පාරිභෝගික ආදායම වෙනස් වීමෙන් ඉල්ලුම් ප්‍රමාණයේ සිදුවන සාපේක්ෂ වෙනසයි. EDY සමානයි ඩෙල්ටා QD ප්‍රතිශතයේ බෙදීම ඩෙල්ටා Y ප්‍රතිශතය. නැත්නම් EDY සමානයි ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා Y වැඩි කිරීම Y බෙදීම QD. වැඩි කිරීම Y බෙදීම QD.
මේක තුනකට බෙදාගන්න. තුනකට බෙදාගන්න. ධන ඍණ බිංදු. ධන ඍණ බිංදු. ධන නම් ආදාය මිල නම් මෙතන ධන නම් සාමාන්‍ය භාණ්ඩ. ඍණ නම් බාල භාණ්ඩ. බිංදුව නම් අත්‍යවශ්‍ය භාණ්ඩ. හරි. සාමාන්‍ය එක දෙකට බෙදා ගන්න. සාමාන්‍ය එක දෙකට බෙදා ගන්න. එකට වැඩි එකට අඩු. සාමාන්‍ය එක දෙකට බෙදා ගන්න එකට වැඩි එකට අඩු. එකට වැඩි නම් අපි කියන මොන භාණ්ඩද? එකට වැඩි නම් අපි කියන්නේ සුඛෝපභෝගී භාණ්ඩ. එකට අඩුයි නම් ආපහු කියන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ. සුඛෝපභෝගී භාණ්ඩ ළඟ ලියා ගන්න බලන්න ඇතුළේ උදාහරණයක් විදේශ සවාරි අත්‍යවශ්‍ය භාණ්ඩ ළඟ සහල් වගේ දෙයක්. බාල භාණ්ඩ ළඟ යතුරු පැදියට සාපේක්ෂව පාපැදිය. එහෙම ලියන්න ඕනේ බාල භාණ්ඩ. යතුරු පැදියට සාපේක්ෂව පාපැදිය. අත්‍යවශ්‍ය භාණ්ඩ ආයිලිය දුන්නේ මෙතන ලියුවා. හරි. දැන් අපි ළමයි ලක්ෂ නම්‍යතාවයයි ඡාප නම්‍යතාවයයි කරේ නිල ඉල්ලුම් නම්‍යතාවයට අදාළව විතරයිනේ. ඕක ලක්ෂ නම්‍යතාවයයි ඡාප නම්‍යතාවයයි අර හරස්සා ආදායමයකට අදාළ කරගන්න පුළුවන්. මේ ළමයි කහපු නිසා මම කිව්වේ. ඒක සිලබස් එකේ තියෙන අතරේ විතරයි සමහර මේවට අදාළ වෙන්න පුළුවන්. අපි බලමු මේව පේපර්ස් කරද්දී බලමු. right.